බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් ඒක නිසා මේ දින කිහිපය තුලත් ඔබ යම් යම් දහම් කරුණු අසා දැනගත්තා, තෝරගත්තා, පෙළ ගහගත්තා. ඒ ඔස්සේ යම් කිසි අර්ථ රසයක් දැන හඳුනා ගත්තා. මේ අර්ථ රසය ධම්ම රසයක් බවට පත් කරගන්න විදිහත් ඔබ දැනගත්තා. මේ අර්ථ රසය ධම්ම රසයක් බවට පත් කරගත්තේ නැත්නම් ඔබට මේ ධහමේ හරය අර්ථය තේරෙන්නේ නැහැ කියන එකත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරන්න ඕනේ ඔබ දැන් ධර්මය දන්න අය හැටියට ධර්මය අනුගමනය කරන්නට යම් යම් අවස්ථාවලදී උත්සාහ ගන්නවා. සමුදය නිරෝධ කරන්නට සතර කමඨහන් කරන්නට ඔබ උත්සාහයක් ගන්නවා. සමහර විටක දවස් දෙකක් තුනක් බොහොම උනන්දුවෙන් බොහොම උත්සාහයෙන් සතර කමඨහන් කරනවා. නමුත් නැවත වරක් අර හෝදපු රෙද්ද මඩේ දැම්මා වගේ මේ සතර කමඨහන් දුර්වල වෙලා අර විඥානසිත බලවත් වෙලා මායයට බද්ධ වෙලා නැවත අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා තුල තිබ්බ ආයතනික රටාවම තමන් ගාවට ඇද ගන්නවා, බැඳ ගන්නවා. නැවත කිලුටු වෙනවා. එහෙම කිලුටු වුණාම අර සතර කමඨහන් වැඩිවේ දවස් 2යි 3යි ඊට වඩා වැඩි ගණනක් නැවතත් කිලුටු ජීවිතේ පවත්වාගෙන යනවා. ආයේ කොයි වෙලාවක හෝ එක්කෝ බණක් අහලා නැත්තම් යම් කිසි චේතනාවක් පහළ වෙලා නැවතත් සතර කමඨහන් වඩන්න අදිෂ්ඨානයකින් මඟ ආරම්භ කරනවා. ඒත් දවස් දෙකක් තුනක් ගිහිල්ලා ආයෙත් මොකක් හෝ විතක්කයකට ඔබ පරාජයටපත් වෙනවා. මාරයට අහු වුණා. මාරයා හමුවේ ඔබ පරාජයටපත් වුණා. මෙහෙමපත් වෙලා නැවතත් සතියකට වැඩි ගණනක් හෝ ඊට ආසන්න ගණනක් නැවතත් කෙලෙස් ජීවිතයක් පවත්වනවා. ආයෙත් එක්ක බණක් අහලා හරි අදිෂ්ඨානයක් ඇති කරගෙන හරි සතර කමඨහන් වඩන්න පටන් ගන්නවා. මේක තමයි සරලවම කිව්වොත් ඔබ මේ දුරටත් මේ වන විටත් කරන දේ. වැටි වැටි නැගිට නැගිට වැටි වැටි නැගිට නැගිට යනවා. අපිට පුළුවන් නම් මේ වැටෙන්නේ ඇයි, වැටෙන්නේ කොහොමද, වැටෙන්නේ මොන වෙලාවටද, වැටෙන්නේ නැතුව යන්න පුළුවන් ක්‍රමයක් තියනවද, ඒ කොහොමද කියන එක හොයාගත්තා නම් ඔන්න ඔබට ඇති වෙන අර දුර්වලතාවයට, අපහසුතාවයට බේතක් තියෙනවා, උත්තරයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේක හොඳට කල්පනා කරන්න ඕනේ. ඔබ ධර්මයේ දන්නා පුද්ගලයෙක් හැටියට සතර කමඨහන් වඩන්න උත්සාහ ගන්නවා. සමහර විට දවස් දෙකක් විතර උනන්දුවෙන් වඩනවා. නැවතත් කෙලෙස් විතක්කයක් ඇවිල්ලා ඒ විතක්කය නිරෝධ කරන්නට ඔබ අසමත් වෙලා අර විතක්කය විසින් සමුදය බිහි කර ගන්නවා. ඔබ තුල සමුදය සකස් වෙනවා. සමුදය සකස් වෙනවා කියන්නේම භව සකස් වෙනවා. අනිවාර්යෙන්ම භව සකස් වෙනවා කියන තැනම පුනබ්බව කියන தത്വයට අවශ්‍ය සියලු හේතු දැන් සකස් වුණා. ආසව සමුදය වුණා. ආසව සමුදය වුණයින් පස්සේ ආසවට ඕන විදිහට තමයි තමන්ව හසුරවන්නේ, පාලනය කරන්නේ. අන්න නැවතත් කෙලෙස් ජීවිතයක් ඔබ දවස් දෙකක් තුනක් හතරක් පහක් සමහර විට මාසයක් විතර වගේ අර සතර කමඨහන් කිරිල්ල පැත්තක තියලා නැවතත් කෙලෙස් වලින් බරිත ජීවිතයකට අහු වෙනවා. ආයෙත් කොයි වෙලාවක හරි නැවත වරක් ඔබ සතර කමඨහන් වඩන්න උත්සාහ කරනවා. මේකයි ඔබේ ප්‍රතිපදාව. මේකයි ඔබේ අත්දැකීම. මේ අත්දැකීම ඔබට පෙර මමත් විඳලා තියෙනවා. ඒකයි මේ කරුණු ටික ඉස්මතු කරන්නේ. මෙන්න මේ අත්දැකීම ඔබ හිතනවා, ඔබ කල්පනා කරනවා ඔබට විතරයි තියෙන්නේ කියලා. අනිත් අය නම් හොඳට සතර කමඨහන් වඩනවා ඇති.
එහෙම නැත්තම් මම විතරයි හරියට වඩන්නේ අනිත් අය නම් කවුරුවත් වඩන්නේ නැතුව ඇති. ඔන්න ඔය අන්ත දෙකට යනවා මිසක් මේ පිරිහීම කොතැනද පිරිහෙන්නේ නැතුව නොපිරිහී යන්නේ කොහොමද කියන දෙපැත්ත හොයනවා නෙවෙයි. තව කෙනෙක් වඩනවද නැත්තම් එයාලා වඩන්නේ නැතුව මං විතරක් වඩනවද කියන අන්ත දෙකට ඔබ අහු වෙනවා. ඒ හැරෙන්න පිරිහෙන්නේ කොතැනද නොපිරිහී අනුගමනය කරන්නේ කොහොමද කියන දෙපැත්ත ඔබ බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඔබේ අඩුවක්, ඔබේ අඩුපාඩුවක්, දුර්වලතාවයක්. ඒ දුර්වලතාවයට අඩුපාඩුවට ඔබට ප්‍රතිකර්මයක් තියෙනවා නම්, විසඳුමක් තියෙනවා නම් අන්න එතනදී ඔබ සතර කමඨහන් වඩන්නට පටන් ගත්තාම දිගින් දිගටම නොකඩවා කණ්ඩව සතර කමඨහන් වඩන්න පුළුවන් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළපු සූත්‍රයක් තියෙනවා. බුද්ධ දේශනාවේ ඊටාම ගැඹුරුම සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්නවා රූපම් පජානාති, රූප සමුදයම් පජානාති, රූප නිරෝධම් පජානාති, රූප නිරෝධගාමිනී පටිපදම් පජානාති, රූපස්ස අස්සාදම් පජානාති, රූපස්ස ආදීනවම් පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. මේ හතේම අගට බිඳුවක් තියෙනවා. ඒ කියන්නේ මේක නොකඩවා අකණ්ඩව පජානාති වෙන්න ඕන. මේක නොකඩවා අකණ්ඩව පජානාති නම් පමණයි, නොකඩවා අකණ්ඩව සමුදය නිරෝධ කරනවා නම් පමණයි පජානාති පහුවෙලා තියෙන අභිජානාති අහුවෙන්නේ. මුලින් පජානාති, දෙවැනියට අභිජානාති. අභිජානාති කරන්න පුළුවන් වෙන්නේ පජානාති හරියට තේරුම් අරගෙන සමුදය නිරෝධය නොකඩවා අකණ්ඩව ගෙනිච්චොත් පමණයි. නොකඩවා අකණ්ඩව, අකණ්ඩෝ අචින්නෝ, නොකඩවා අකණ්ඩව ගෙනිච්චොත් තමයි මේ ප්‍රතිපදාවෙහි පජානාති ඉක්මවල අභිජානාති තත්වයට පත්වෙන්නට පුළුවන් වෙන්නේ. අභිජානාති වුණොත් තමයි පරිජානාති හෙවත් අරහත් ඵලයට පත්වෙන්නේ. එතකොට ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ, ඔබට එහෙනම් මේ මග පරක්කු වෙන්නේ, ප්‍රමාද වෙන්නේ, ඇහිරෙන්නේ, කල් ඇරෙන්නේ, කල්ගත වෙන්නේ මොකක් හෝ අඩුපාඩුවක් ඔබ තුල තියෙන නිසා. ඔබට නොකඩවා කණ්ඩව සතර කමඨහන් වඩන්න බැරි වෙන්නේ එහෙනම් අර බොහොම පිරිසුදු චේතනාවෙන් ඊටාම හොඳ අදිෂ්ඨානයකින් සතර කමඨහන් වඩන්න පටන් ගත්තත් දවස් දෙකක් විතර යද්දී ඒ අදිෂ්ඨානයට වෙච්ච දෙයක්වත් නැහැ, සතර කමඨහන් කරන්නෙත් නැහැ. නොකඩවා අකණ්ඩව කියන එක වෙන්නේ නැහැ. එහෙමනම් ඇයි ඒ නොකඩවා අකණ්ඩව කියන පිරිසුදු බව ඔබ තුල ඉස්මතු වෙන්නේ නැත්තේ? කොහොමද මේ නොකඩවා අකණ්ඩව සතර කමඨහන් වඩන්නේ? එහෙම වැඩෙන්නේ නැති වෙන්නත්, එහෙම වඩන්නත්, එහෙමනම් Taman තුල සිද්ධ වෙන අඩුපාඩුව සහ ඒ අඩුපාඩුවට විසඳුමක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒකයි ඔබ කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ සඳහා බුදුහාමුදුරුවෝ ඊටා පැහැදිලි සූත්‍ර දේශනාවක් දේශනා කළා තියෙනවා. මේ දේශනා එකක් නෙවෙයි, දේශනා ගණනාවක්. එක පෙළට මේ පිරිසුදු බව, අපිරිසුදු බව කියන, සුවාසුව කියන දෙපැත්තට අදාළව දේශනා කළා තියෙනවා. මේ සූත්‍රය දේශනා කරන්නට පෙර මම කියනවා මේ කියන කරුණු කාරණා හරිහැටි ගෝචර වෙන්නේ ඔබ සතර කමඨහන් වඩන්නට උත්සාහ කරලා තියෙනවා නම් පමණයි. ඔබ සතර කමඨහන් වඩන්නට අඩුම තරමේ එක දවසක් දෙකක් හෝ සතර කමඨහන් වඩන්නට කටයුතු කරලා තියෙනවා නම් පමණයි මේ කියන කරුණු ඔබට පැහැදිලි වෙන්නේ, ගෝචර වෙන්නේ. නැත්තම් තේරෙන්න පුළුවන් අර්ථ රසයක් හැටියට පමණක්. නමුත් මෙන්න මේකනේ මට වෙලා තියෙන්නේ, මේක උන නිසානේ සතර කමඨහන් නොකඩවා කණ්ඩව ගෙනියන්න බැරි වුණේ කියන එක ඔබට තේරෙන්නේ නැහැ, ඔබ සතර කමඨහන් වඩන්න උත්සාහ කරපු නැති කෙනෙක් නම්. ඉතින් ඒක නිසා මේ සූත්‍රයේ නම තමයි පරිහාන ධම්ම සූත්‍රය. මම ඊයේ දේශනාව කරනකොට මේ සූත්‍රය ගැන පොඩි වචන දෙකක් තුනක් කිව්වා. පරිහාන ධම්ම සූත්‍රයේ
මේ කාරණය තියනවා කියලා ඊ අහපු ප්‍රශ්නයකදී කිව්වා. ඒක නිසා අද තීරණය කළා මේ පරිහාන ධම්ම සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්නට. මේකේ පෙන්නනවා පටන් ගනිද්දිම පරිහාන ධම්මංචවෝ භික්කවේ දෙසෙස්සාමි අපරිහාන ධම්මංච. පරිහාන ධර්මයත් අපරිහාන ධර්මයත් කියලා දෙකක් දේශනා කරනවා කියලා කියනවා. එතකොට පරිහාන ධම්ම අපරිහාන ධම්ම දෙකම මොනවද? ධම්ම. තමන් ඉස්මතු කරගත්ත ස්වභාවයක් තියෙනවා. දරණ ස්වභාවයක්. දැන් මේ සතර කමඨහන් වැඩිම තුලින් මොකද්ද වෙන්නේ තමන් තුල? දරණ ස්වභාවයක් ඉස්මතු වෙනවා. ධර්මතාවයක් ඉස්මතු වෙනවා. මෙතෙක්කල් බණ ඇහුවා විතරයි කමඨහන් හරියට කරන්න පටන් ගත්තාම අර බණ අහපු පුද්ගලයාට වඩා එහා ගිය යම් වෙනසක් මෙන්න මේක නෙමේ කියන්නේ කියන දරණ ස්වභාවය ඇති වෙනවා. පිරිසුදු බව ඇති වෙනවා. අත්දැකීමක් සහිත බව ඇති වෙනවා. අන්න ඒ දරණ ස්වභාවය දෙකට බෙදනවා පරිහාන ධම්මංච. අර දරණ ස්වභාවය පිරිහිලා යන්නත් අපරිහාන ධම්මංච. එහෙම පිරිහෙන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන යන්නටත් උපකාර වෙන දෙපැත්ත දේශනා කරනවා කියලයි මේ කියන්නේ. එතකොට මේ පරිහාන අපරිහාන දේශනා කරන්නේ තමන්ගේ දරණ ස්වභාවය අරමුණු කරලා. දරණ ස්වභාවයට සාපේක්ෂව. සතර කමඨහන් වැඩිම තුලින් තමන් තුල ඇතිවෙන පැහැදිලි බව, පිරිසිදු බව, ඒ ධාරණය ඉලක්ක කරලා උක්ත කරලා තමයි මේ දෙපැත්තක් පෙන්වන්නේ. ඒකයි කිව්වේ නැත්තම් කියන්න තිබ්බා පරිහානංච අපරිහානංච වෝ භික්කවේ දෙසෙස්සාමීති කියලා. කිව්වේ මොකද්ද? පරිහාන ධම්මංච අපරිහාන ධම්මංච. පුද්ගලයෙක්ගේ මේ දරණ ස්වභාවය, පිරිසුදු බව, ධර්මතාවය, ධම්මානුධම්ම පටිපදාව පිරිහෙන විදිහත් පිරිහෙන්නේ නැතුව පවත්වාගෙන යන විදිහත් දෙපැත්ත. මේකේ තවත් වැදගත්කමක් තියෙනවා. ඔබට ගෝචර වුණා නම්, ඔබට සිහිපත් වුණා නම් පරිහාන ධම්මංච වෝ භික්කවේ දෙසෙස්සාමි අපරිහාන ධම්මංච. මොකද්ද මේ කියන්නේ? හිතේ ඇති වෙන දේවල් නිසා තමයි අර පරිහානිය සහ අපරිහානිය සිද්ධ වෙන්නේ. එතකොට අපි දරණ ස්වභාවය දැන් සතර කමඨහන් වඩලා දැන් පිරිසිදුයි කියමුකෝ. ඉස්සරහට හිතේ ඇති වෙන එකක් නිසා තමයි එහෙමනම් කොයි වෙලාවක හරි පිරිහෙන්න යන්නේ. එතකොටයි පිරිහෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අපරිහාන ධම්මංචවෝ වෙන්නේ. මේකේ තවත් වැදගත් වචනයක් කියනවා. ඒක මම අන්තිමට විග්‍රහ කරන්නම්. ඔබට ඊටාම අලුත් වචනයක්. ඔබ දන්නවා සලායතන. ච බාහිරායතන ච අජ්ජත්තිකායතන. එහෙම දෙකක් අහලා තියෙනවා. මේවා සලායතන. කුසල මූල පටිච්ච සමුප්පාද නිर्देशයේ තියෙනවා චට්ඨායතන කියලත් ආයතන ස්වභාවයක් ගැන කියලා. දැන් මෙතන පෙන්වන අලුත් වචනයක් පරිහාන ධම්මංච වෝ භික්කවේ දෙසෙස්සාමීති අපරිහාන ධම්මංච ච අභිහායතනානි. මොනවද මේ ආයතන වලට කියපු නම? අභිහායතන. අභිහායතන. මේ හා කිව්වේ හා වෙනවා, හේතු වෙනවා. අභි කිව්වේ ගැඹුරින් දකින අවස්ථාවක. දැන් මේ ධර්මය ගැඹුරින් දැක දැක යන වෙලාවක යමකට හේතු වෙන්න යනවා. එතකොටයි පිරිහෙන්නේ. නැත්තම් පිරිහෙන්න දෙයක් තියනවද? දැන් පිරිහෙන්න නම් යමක් ගොඩ නැගිලා තියෙන්න එපා. මේක පැහැදිලි කරගන්න ඕනේ. යම් කිසි තත්වයක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ ඒක පිරිහෙන්න. ඒ පිරිහෙන්නේ ගොඩ නැගිලා තියෙන තත්වයක්. ඒ දැන් මේකෙන් පෙන්නන ධර්මාර්ථය වෙන්නේ තමන්ගේ ඇස කරනාසය දිවකය මන දැන් යම් මට්ටමකට සංවර
වෙලා. නමුත් මේ සංවර වීමත් එක්ක දැන් Tamanට ධර්මයේ ටිකක් ගැඹුරින් තේරෙනවා, අත්දකිනවා. හැබැයි දැන් මේ ධර්මය අභිහැටියට ගැඹුරින් තේරුම් ගන්න අවස්ථාවේදී හායතනානි ආයත් හාවෙන්න එනවා අර කෙලෙස් ජීවිතයට. ඒකයි චච අභිහායතනානි. හිතේ ඇති වෙන, හිත මුල් වෙලා ඇති වෙන ආයතන හයක්, අභිහායතන. තන් සුනාත කතංච භික්කවේ පරිහාන ධම්මෝ හෝති. දැන් මේක අහගන්න ඕනේ කොහොමද මේ පරිහානියටපත් වෙන්නේ කියලා. ඉද භික්කවේ භික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා uppajjanti පාපකා අකුසලා සරසංකප්පා සංයෝජනියා තංචේව භික්ඛු. දැන් යම්කිසි භික්ඛුවක්, දැන් භික්ඛුව කියන්නේ දැන් භව කය කරන්නට වැඩ පටන් අරන් ඉවරයි. දැන් එයා සතර කමඨහන් වඩන්න පටන් අරගෙන ඉවරයි. දැන් පටන් අරගෙන අනුගමනය කරගෙනයි යන්නේ. සතර කමඨහන් වඩමින් තමයි එයා දවස ගත කරන්නේ. ඒ පුද්ගලයාට දැන් ඒ පුද්ගලයා තුලින් මේ සතර කමඨහන් වඩන ගමන් ඉන්නවා කියන්නෙම ක්‍රමානුකූලව සංයෝජන ධර්ම අත්හැරෙන ගමන්ද නැද්ද? අත්හැරෙන ගමන්. ඒ අත්හැරෙන සංයෝජන ධර්ම වලට අදාළව තවත් සිතුවිල්ලක් ආවොත් ඒකට වහල් වුණොත් අර අත්හැරි හැරි ගිය දේ ආපහු එකතු වෙනවා. අන්න දැන් ඔබට මේ ගැඹුරු අර්ථයක් පෙන්වන්නේ අර අත්හැරි හැරි යන අවස්ථාවේදී තමයි අභිහායතනානි කියන්නේ. ඒක සලායතනත් නෙවෙයි, චට්ටායතනත් නෙවෙයි. අතර ක්‍රියාවලිය. සතර කමඨහන් වඩමින් ඉන්නකොට සුද්ධ වෙන ගමන් තියෙනකොට ඇති වෙන ස්වභාවය. දැන් මේ සතර කමඨහන් වඩමින් යන පුද්ගලයාට චක්කුණන් රූපන් දිස්වා uppajjanti පාපකා අකුසලා සර සංකප්පා. දැන් අර වැරදි මිච්ඡා සංකප්ප වලින් මිදි යන ගමන් ඉන්නේ පුද්ගලයා. දැන් පිරිසුදු වෙවි යන ගමන්. දැන් පිරිසුදු වෙවි යන ගමන් ඉන්න ඒ සතර කමඨහන්ලාභී පුද්ගලයාට ඇහැට රූපයක් පෙනිලා uppajjanti පාපකා අකුසලා සර සංකප්පා. මොකද්ද මේ අකුසල සර සංකප්පා කියන්නේ? දැන් මේකේ තවත් වචනයක් තියෙනවා. uppajjanti පාපකා අකුසල ධම්මා සර සංකප්පා. දැන් කුණුසලා හරිමින් තමයි යන්නේ සතර කමඨහන් වඩන නිසා. දැන් අර ධම්ම ස්වභාවය කුසල ධම්ම. දැන් Taman දරණ ස්වභාවය කුණු සලා හැරිලා පිරිසුදු වෙන ගමන් තියෙන්නේ. එහෙමනම් කුසල ධම්ම. දැන් මේ පුද්ගලයාට හිතෙනවලු දැන් මේ සතර කමඨහන් වඩ යන්නේ එයා තුල යම් කුසල ධම්ම ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එයා දරණ ස්වභාවයේ හිතියන කුණු ඔක්කොම අත්හැර යන්නේ. දැන් එයාට හිතෙනවලු පාපකා අකුසලා ධම්මා සර සංකප්පා. ආයෙත් පාරක් අර කලින් දරපු අකුසල ස්වභාවයෙහි පොඩ්ඩක් හැසිරිලා එන්න, විඳලා එන්න. ආයෙත් පොඩ්ඩක් රහ බලලා එන්න. එහෙම සිතුවිල්ලක් විතක්කයක් පහළ වෙනවා. ඒක වෙනවා. මේක සතර කමඨහන් වඩන කෙනාට හොඳට තේරෙනවා. අපි හිතමු සතර කමඨහන් වඩාගෙන යනවා දිගටම. එයා දැන් ආසම සින්දුව ෆෝන් එකේ තියනවා දකිනවා. එයා දැන් එතෙන්ට සතර කමඨහන් වඩන්නට පෙර සෝතේන සද්දං සුත්වා uppajjanti පාපකා අකුසලා ධම්මා සර සංකප්පා. මේ සින්දුව අහලා අර කලින් රහ බලපු සම්පූර්ණ මතක සටහන දැන් තමන් ගාව තියෙනවා. ඒ මතක සටහනට ආපහු ගිහිල්ලා එන්න හිතෙනවා. ඒකයි කිව්වේ සර සංකප්පා කියලා. පොඩ්ඩක් ඒකේ සැරිසරලා එන්න හිතෙනවා. දැන් විතක්කයක් ආවහම වැරදි විතක්කයක් නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කයක් නම් විතක්කය උදුරන්න ඕනේද නැද්ද?
හැබැයි මෙයාට හිතෙන්නේ උදුරන්නද වෙන දෙයක්ද? මෙයාට හිතෙන්නේ සර සංකප්පා. සම්මා සංකප්පා නෙවෙයි සර සංකප්පා කරන්න හිතෙනවා. ආයෙ පොඩ්ඩක් මේකේ හැසිරීලා එන්න හිතෙනවා. අපි මේක පැහැදිලි වෙන්නම උදාහරණයක් ගමුකෝ. යම් කිසි කෙනෙක් ගිහි ජීවිතයක් ගත කරන ස්වාමියෙක් පුරුෂයෙක් දෙදෙනෙක් ඉන්නවා. මේ අතරින් දැන් මේ පුරුෂයා ගෙදර ස්වාමි පුරුෂයා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා සතර කමඨහන් වඩලා නොබෝ කලකින්ම නිවන් අවබෝධ කර ගන්නවා කියන අදිෂ්ඨානයෙන් සෑම එනේන හඳුන ගන්න සෑම සමුදයක්ම නිරෝධ කරන්න කටයුතු කරනවා. දැන් මෙයා මේ විදිහට සමුදය නිරෝධ කරගෙන යනකොට එයාගේ අර තිබ්බ අසංවර ජීවිතය සංවර වෙනවා. එයා දැන් සැප සුඛ සුව පස්සේ අනේක නවතිනවා. හැබැයි එයාට අන්න චක්කුණන් රූපන් දිස්වා ඇහැට දැන් රූපයක් පේනවා. දැන් මේ රූපය කලිනුත් දැකලා තියෙනවා. කලින් දැක්කහම මේ රූපය අල්ලගෙන බදාගෙන විඳලා ස්පර්ශ කරලා සුඛයක් විඳලා තියෙනවා. ඒ අත්දැකීම දරණ ස්වභාවයක් හැටියට මතක සටහනක් හැටියට තමන්ගේ මනසේ තියෙනවා. ඒ තියෙන දේ ආපහු පාරක් බලලම එන්න හිතෙනවා. තේරුණාද මං කියන දේ? හරියට නිකන් අපි හිතමුකෝ කවුරු හරි මේ රට අතෑරලා යන්න හදනවා කියලා. ආයේ කවදාවත් එන්නේ නැතුව යන්න හදනවා කියමුකෝ. අන්නේ යන්න හදන එක්කෙනා දැන් නැවෙන් පිටත් වෙන්න කියමුකෝ. දැන් මේ නැව පිටත් වෙන්න කලින් ආයෙත් චුට්ටක් බැහැලා මේ මහ පොළව අල්ලලා ආයෙ නගින්න හිතෙනවා. අන්න ඒක තමයි සර සංකප්ප. දැන් මේ අත්හැරලා යන්නයි සතර කමඨහන් වඩන්නේ. ආයෙත් පොඩ්ඩක් විඳලම අත්හරින්න ඕනේ කියලා හිතෙනවා. ඒක ඕනෑම පුද්ගලයෙකුට වෙනවා. මේක හඳුනා ගන්න පුළුවන් සතර කමඨහන් වඩන්න දන්නවනම්. අන්න ඒක තමයි uppajjanti පාපක අකුසල සර සංකප්ප. සංයෝජනිය. දැන් උදුරමින් යන ඉදිරියමින් තියෙන සංයෝජනයකට නැවත බැඳෙන්න තමයි මේ යන්නේ. දැන් බැඳීම ටික ටික කැඩි යනවා. දැන් ආයෙත් මොකද වෙන්නේ? දැන් අර මම ගත්ත උදාහරණයට අනුව ඒ පුද්ගලයා සතර කමඨහන් වැඩිම තුලින් එයාගේ කාමරාග පටික ඉදිරි යනවා ක්‍රමානුකූලව. හැබැයි ආයෙත් අර ඇහැට රූපයක් දැකලා සර සංකප්පයක් ආවට පස්සේ මොකද කරන්නේ? ආයෙත් අර සංයෝජනයට බැඳෙනවා. ආයෙත් අර සංයෝජනය අලුත් වැඩියා කරනවා. ඒකයි කිව්වේ uppajjanti පාපක අකුසල සර සංකප්පා සංයෝජනියා. ඊගාවට තංචේ බික්කු ඒ බික්කුව දැන් මේ uppajjanti පාපක අකුසල ධම්මා සර සංකප්පා සංයෝජනියා කිව්වේ විතර්කයක්, කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක්, විහිංසා විතක්කයක්. එහෙම නැත්නම් අරමුණ. ආපහු රහ බලන්න අරමුණ. දැන් එයා රහ අත්හැර යන ගමනුයි ඉන්නේ. දැන් මේ බික්කුව කරන්නේ ඔන්න ඔබේ දුර්වලතාවය, ඔබේ අඩුපාඩුව අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්යන්ති කරෝති නානභාවං ගමේති. දැන් එයාට හිතෙනවා අපි හිතමු රස තණ්හාවෙන් මිදෙනවා. එයා ක්‍රමානුකූලව සතර කමඨහන් වඩලා දැන් කෑම එකක් දැක්ක ගමන් එකපාරට පැනලා කන්න හිතෙන්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. හැබැයි එයාට එකපාරට මතක් වෙනවා මං ආසම කෑම පොඩ්ඩක් කාලා බලන්න ඕනේ. එයාට වෙනදට එහෙම වුමනාවුනේ නැහැ. දැන් මෙයා සතර කමඨහන් වඩමින් යන නිසායි මේ මාරපාක්ෂික බලවේග මෙයාට එන්නේ. එහෙම නැතුව කලින් නිකන් ඉන්න වෙලාවට කැමැතිම කෑම හොයාගෙන කන්න යන්නේ නැහැ. දැන් මේ මාරපාක්ෂික බලවේගය ආවහම මේ කාම විතක්කේ, ව්‍යාපාද විතක්කේ, විහිංසා විතක්කේ ආවහම ඒක ආපු මොහොතේ පටන්
වර්ධනය වෙනවා. වර්ධනය කරනවා නෙමෙයි වර්ධනය වෙනවා. ගින්නක් ඇවිලුණා වගේ. ගින්නක් ඇවිලුණාම ඇවිලි යනවා. අපි හිතලා උලවනවද? අපි හිතලා උලවන්න ඕනේ පොඩි තැනකට විතරයි. ඊට පස්සේ ඒක වැඩි දියුණු වෙනවා. ඒකයි කිව්වේ ප්‍රපංච කියලා. දැන් මේක වැඩි දියුණු වෙවි එනකොට සතර කමටහන් දිගටම වඩන්න නම් එයා කරන්න ඕනේ මොකද්ද? මේන්නේ හොඳකට නෙවෙයි කියලා දැනගෙන ටක් ගාලා සතර කමටහන් වඩන්න ඕනේ. හැබැයි එයා අර වැඩි වෙන එක දැනත් එයාගේ තියෙන ඇතුළාන්තයේ තියෙන මත්වීම නිසා එයා පොඩ්ඩක් බලන් ඉන්නවා. ඉවසනවා. අපි හිතමුකෝ කෑම එකක් කනකොට රසක් දැනෙනවා. මේ රස නිසා සර සංකප්පයක් ඇති වෙනවා කියලා. දැන් එයාට කල්පනා වෙනවා. දැන් සතර කමටහන් වඩන්න ඕනේ. නොයල්මනාතයි අත්තරීමනාතයි දැන් මෙනෙහි කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕනේ. ඒත් චුට්ටක් ඉන්නකෝ කියලා එයාටම වේගයක් හදා ගන්නවා. තව චුට්ටක් රහ බලලම නොයල්මනාත වෙමු කියලා තව ටිකක් මේකට ඉඩ දෙනවා. අදිවාසේති. නප්පජහති. එහෙම ඉඩ දෙන්න එයා ව්‍යාප්ත වෙනවද නැද්ද? ව්‍යාප්ත වෙන්න එයා අපිව ආවරණය කරගන්නවද නැද්ද? හරියට නිකන් අපිව හිටවලා කවුරු හරි බිම ඉඳන්ම කඹයකින් බැඳ ඔතෝත එනවා කියමුකෝ. කකුල් දෙක හරියෙන් බඳිද්දිම ලෙහලා අරින්න ඕන එක අපි හරි තව අත් දෙක තියෙනවනේ. අත් දෙකෙන්නේ ලෙහන්නේ කියලා බලාගෙන හිටියොත් එයා වෙලාගෙන උඩටම එනවා. එතකොට ලෙහන්න ලේසියිද? බෑ. අන්න ලෙහන්න අමාරු වුණාම ලෙහන්න තියෙන උනන්දුව අඩු වෙනවා නැතුව යනවා. එතකොට නප්පජහති. ප්‍රහාණය කරන්න දඟලන්නේ නැහැ. ප්‍රහාණය කරන්න දඟලන්නේ නැති උනේ ඇයි? අර පොඩි ගිනි පුපුර ඇති වෙච්ච වෙලාවේ ඒක නිවන්න යන්නේ නැතුව අදිවාසේති. පොඩ්ඩක් ඉවසාගෙන බලාගෙන හිටියා. නිවන්න කලබල වුණේ නැහැ. නිවන්න උත්සාහ කළේ නැහැ. නිවන්න ඇක්ටිව් වුණේ නැහැ. පොඩ්ඩක් බලන් හිටියා. බලන් ඉන්නකොට ඒ ගින්න ටික දැන් වැඩි වෙනවා. අදිවාසේති නප්පජහති. න විනෝදේති. ඒකෙන් සදහටම වෙන් වෙන්නවත් හිතන්නේ නැහැ. විනෝද කිව්වේ වෙන් වෙනවා. දැන් වෙන් වෙන්න හිතන්නේ නැහැ. න ව්‍යන්ති කරෝති. දැන් ඒකෙන් මෙතෙක්කල් කරපු දේවල් ඇති කියලා ඒක වැය කරලා අවසන් කරලා ඒකෙන් බැහැර වෙන්න හිතන්නේවත් නැහැ. මේ හිතන්නේ නැත්තේ ඇයි? අර පොඩ්ඩක් ඉවසාගෙන බලාගෙන හිටියා. ඉවසාගෙන බලාගෙන ඉන්න එයා වැඩි වෙනවා. කවුද මේ මං එයා කියන එකෙන් අදහස් කරේ? අර ආපු විතක්කය. ඒ විතක්කය දැන් ප්‍රජනනය වෙනවා. ඒකයි කිව්වේ සම්පජා කියලා. ප්‍රජනනය වෙනවා. වැඩි වෙනවා. පිම්බෙනවා. අර පාම් පිටි අනලා ඊස්ට් චුට්ටක් දැම්මා වගේ. දැන් පිම්බෙනවා. දැන් න අනභවං ගමේති වේදිතබ්බං මේතම් භික්කවේ භික්ඛුනා පරිහායාමි කුසලේහි ධම්මේහි. අන්න වැඩේ. දැන් අර විතක්කයක් ආවහම ඉවසගෙන ඉන්න එක තමයි මොකට මුල වෙන්නේද? පරිහායාමි කුසලේහි ධම්මේහි. තමන් තුල මෙතෙක් වෙලා තිබ්බ කුසල ධම්මය දරණ පිරිසුදු බව පිරිහිලා යන්න මුල් වෙන්නේ මොකද්ද? අර විතක්කේ ඉවසන එක. අදිවාසේති. ඒ අනුව පරිහායාමි. මේ කියන්නේ තමන් විසින්ම. දැන් මුලින්ම ආවේ හේතුඵලයක් විදිහට තමයි අර විතක්කය. පස්සේ මේ හේතුඵලයක් විදිහට ආපු විතක්කය තමන්ගේ මැදිහත් වීමෙන්ම වැඩි දියුණු කරගත්තා, ගොඩනගා ගත්තා, පුම්බ ගත්තා. දැන්
අර පිරිසුදු බව මොකක් වුණාද? කිලුට වුණා. අන්න එහෙමනම් දැන් ඉතින් වැඩේ ඇනිලා ඉවර වෙච්ච එකේ ඉතුරු ටිකත් කාලම දානවා. දැන් අන්න කේක් කෑල්ල සම්පූර්ණ රාගයකින් කෑවා. දැන් අන්න රාගය අවසానයි తాවකාලිකව. අප්පසාවජ්ජෝ. දැන් වැරද්දෙන් తాවකාලිකව අයින් වුණා. හැබැයි දැන් හිත කිලුටුනාද නැද්ද? අර Taman දරණ ස්වභාවයේ තිබ්බ කුසල බව, කුණු සලා හැරිය බව, සුද්ධ බව දැන් තියනවද? දැන් නැහැ. දැන් ඒ නිසා මොකද කරන්නේ? කේක් එකත් ඉතින් කාපු එකේ දැන් ආයේ කැමැතිම සින්දුවත් චුට්ටක් අහලා බලමු කියලා දැන් ටික අර අත්හැරෙමින් අත්හරිමින් ආපු දේවල් ආයෙත් තමන් ළඟට අත්පත් කරගන්නට ලං කරගන්නට බොහොම කැමැත්තෙන්ම කටයුතු කරනවා. ඒකයි කිව්වේ පරිහායාමි කුසලේහි ධම්මේ. දැන් මුලින් ආවේ හේතුඵලයක් විදිහටයි මේ විතක්කය. නමුත් පස්සේ මෙයා මේකෙන් යම් රහක් දැනෙනවනේ. ආමිෂ සුවයක් දැනෙනවා. ඒ ආමිෂ සුවයට වහල් වෙලා මොකද කරේ? දැන් ටික පරිහායාමි. අන්න ඒකයි මං අර මේ සූත්‍රය ගන්න කලින් කිව්වේ දවස් 2ක් 3ක් විතර සතර කමටහන් වඩලා ඊට වඩා වැඩි කාලයක් නැවතත් කෙලෙස් ජීවිතය ගත කරනවා කියලා. ඒකයි පරිහායාමි. ඒ දැන් අර අත්හැරපුවා දැන් එකක් අල්ලගත්තා නම් ආයෙ ඉතින් එකක් අල්ලගත්තා නම් මොකටද අනිත් ඒවා අත්හැරලා දෙන්නේ කියලා. අර මත්වීම පුනබ්බව වෙනවා. නැවතත් ඒවා ඔක්කොම ඈඳ ගන්නවා, බැඳ ගන්නවා, බදා ගන්නවා. උදාහරණයක් මේකට අපි ආදේශකයක් ගත්තොත්, උදාහරණයකට ආදේශ කරලා බැලුවොත්, සංසන්දනය කරොත්, කම්පයා කරොත් දෙකම අපි ගමක් සම්පූර්ණයෙන්ම අත්හැරලා එනවා. ඒ ගමත් එක්ක මං සම්බන්ධ නෑ කියලා. මොකක් හෝ මතක සටහනක් අවදි වෙලා Tamanට හිතෙනවා එයාට කතා කරන්න ඕනේ. දැන් ඔන්න අර අත්හැරපු ගමේ ඉන්න එක්කෙනෙක්ට කතා කරනවා. අන්න දැන් අදිවාසේති නප්පජහති. න විනෝදේති නබ්බ්‍යන්ති කරෝති නාන භාවං ගමේති. දැන් එයාට කතා කරලා එයාගෙන් අහනවා අරයත් හොඳින් ඉන්නවද? මෙයත් හොඳින් ඉන්නවද? අරයා කසාද බැන්දද? අරයා මැරුණද? එයාගේ ලෙඩේ හොඳද? ඔන්න ඔක්කොම ටික දැන් අර අත්හැරපු ගම තමන් කැමැත්තෙන්ම තමන් විසින්ම ආයෙත් ලං කරගත්තා. දැන් එයා කෝල් එක තියලා ඉවරලා කල්පනා කරනවා කට්ටිය බලන්න යන්න ඕනේ. මේක වෙනවද නැද්ද? මේක වෙනවා. ඔබ බොහෝ දෙනෙක් සතර කමටහන් වඩනකොට ඔබට මේ අත්දැකීම එනවා. අපි හිතමුකෝ බොහෝම හොඳට සතර කමටහන් වැඩුවා ඉස්කෝලේ නිවාඩු කාලේ. ඉස්කෝලේ පටන් ගත්තාම දැන් ඉස්කෝලේට යනවා අර පරණ දේවල් අනුව යම් විතක්කයක් එනවා. මේ කලින් දේම පොඩ්ඩක් ආයේ සර සංකප්පා. ආයෙත් පොඩ්ඩක් ඒකේ හැසිරීලා බලන්න. ආයෙත් පොඩ්ඩක් ඒකට අනුගත වෙලා බලන්න හිතෙනවා. ඒකට අනුගත වුණොත් පොඩ්ඩයි අනුගත වෙන්නේ යා ගිහිල්ලා. දැන් ඉතින් චුට්ටක් පටන් ගත්ත එකේ කියලා අර කුසලයේ පැත්තක දැන් අර අකුසල ධම්මා ආයෙත් අභිවර්ධන්ති වෙනවා. මේක තමයි කිව්වේ පරිහායාමි කුසලේහි ධම්මේ. තමන් විසින්ම තමන් කැමැත්තෙන්ම මේ පිරිහීමට ලං වෙනවා. පිරිහෙනවා. පිරිහෙන විදිහට වැඩ කර ගන්නවා. ඒ අනුව පරිහානං හේතං බුත්තං භගවතාති. බුදුහාමුදුරුවෝ පරිහාන කියලා යමක් උගන්වයිද ඒ කියන්නේ මෙන්න මේක මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝම දේශනා කරනවා. ඊට පස්සේ ඔන්න කියනවා
පුනච පරම් භික්ඛවේ භික්ඛුනා සෝතේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායිත්වා ජීවාය රසං සායිත්වා කායේන පොට්ටප්පං පුසිත්වා ඒ වගේම මනසා ධම්මං විඤ්ඤාය uppajjanti papaka akusala sarasankappa සංයෝජනීයා තංචේව බික්ඛු අදිවාසේති නප්පජහති න විනෝදේති නප්පයන්ති කරෝති නානභාවං ගමේති වේදිතබ්බ මේතම් භික්ඛවේ භික්ඛුනා පරිහායාමි කුසලේහි ධම්මේහි පරිහානං හේතං වුත්තං භගවතාති ඒවං කෝ බික්ඛු පරිහාන ධම්මෝ හෝති. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන තමන් තුළ තියෙන පිරිසුදු ධර්මය, සුව ධර්මය, සුදු ධර්මය පිරිහෙන ආකාරය. තමන් සතර කමඨහන් වැඩිම තුලින් උපයාගත් ධනය නැවතත් විනාශ වෙලා යන ආකාරය. තමන් සතර කමඨහන් වැඩිම තුලින් එකතු කරගත්ත පන්නරය නැවතත් විනාශ වෙලා යන ආකාරය. තමන් සතර කමඨහන් තුලින් ගොඩනගාගත්ත මාලිගාව නැවතත් රැල්ලට හේදිලා යන අවස්ථාව. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ. ඔබේ අත්දැකීමක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඔබට දැන් මේ අත්දැකීම ජයග්‍රහණය කරන විදිහ ගැන තේරුමක් තියනවද? දැනුවත් වීමක් තියනවද? නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඊගාවට කතංච භික්ඛවේ භික්ඛුනා අපරිහාන ධම්මෝ හෝති. මේ පවතින අර සතර කමඨහන් වැඩිම තුලින් ඉස්මතු කරගන්න ධර්මය පිරිසුදු බව පිරිහෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ කොහොමද? දිගින් දිගටම පවත්වන්නේ කොහොමද? ඊගාවට චක්කුණෝ භික්ඛවේ චක්කුණා රූපං දිස්වා uppajjanti papaka akusala sarasankappa සංයෝජනියා තංචේව බික්ඛු නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභාවං ගමේති වේදිතබ්බ මේතම් භික්ඛවේ භික්ඛුනෝ න පරිහායාමි කුසලේහි අපරිහානං හේතං බුත්තං භගවතාති. දැන් ඔබට යම් අත්දැකීමක් ඇති සතර කමඨහන් වඩන්නට පටන් ගත්තාම සමාධි ස්වභාවයක් ඉස්මතු වෙනවා මේක ටික ටික වඩනකොට. මොකක්ද ඉස්මතු වෙන්නේ? හිතේ යම් සමාහිත බවක් ඉස්මතු වෙනවා. අන්න ධම්ම. දැන් මේ සමාහිත බව සමාධි බව තමයි පරිහානං හැටියට නැවත පිරිහිලා කලබල වෙලා කිලුටු වෙලා යන්නේ. මේකම තමයි පිරිහෙන්නේ නැතුව දිගින් දිගටම පිරිසුදු කරගන්නත් ඕන වෙන්නේ. ඒකයි මෙතන පෙන්වන්නේ අපරිහානං කියන වචනේ. පිරිහෙන්නේ නැතුව දිගින් දිගටම පවත්වාගෙන යන ක්‍රමය. මොකද්ද මේ ක්‍රමය? තංචේව බික්ඛු නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. අර අත්හරිමින් යන දේවල් ඔස්සේ ගිලලා නැවතත් රස බලන්න හිතුනොත් ඒ සිතුවිල්ලට මොකද කරන්න ඕනේ? නාදිවාසේති පජහති. තව එක තප්පරයක්වත් ඉවසන් නැතුව සතර කමඨහන් වඩන්න ඕනේ. ඉවසුවොත් මේ කෙලෙස් සිතුවිලි කියන වර්ගය බෝ වෙනවා. අර ඔබ දැකලා ඇතිනේ ඇසොල්ලා වතුරට දාන්නේ. එහෙම නැත්නම් අර තියෙන්නේ වැව්වල එක එක ආක්‍රමණික ශාක. එහෙම නැත්නම් ඔය මාන පඳුරු එකක් හිටෙව්වොත් මොකද වෙන්නේ? එකක් හිටෙව්වොත් එකක් පැල කරොත් දිගටම බෝ වෙනවා. අන්න ඒ වගේ පැලකිරිල්ලක් තමයි මෙතනත් කරන්න යන්නේ. එක කෙලෙස් සිතුවිල්ලක් ඇවිල්ලා අපි ඒක උදුරන්න වැඩ කරන්නේ නැතුව බලාගෙන හිටියොත් ඒක තව ටිකක් අත්අංගම වෙනවා. හොඳට වැඩි දියුණු වෙලා සකස් වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා න අදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති න අනභාවං ගමේති. නැවත භාවිතයට ගන්නේ නැති තත්වයටම අත්හරින්න ඕනේ. භාවිතයට ගන්නේ නැති තත්වයටම අත්හරිනවා කියන්නේ භාවිතයට ගන්න නැහැ කියන්නේ භාවිතයට ගන්න නෑම තමයි. හැබැයි ආයේ භාවිතයට ගන්න හිතෙනවා වෙන්න පුළුවන්. ඒ හිතුනහමත් නැවතත් නාදිවාසේති පජහති කරේ නැත්තම් ආයේ භාවිතයට ගන්නවා.
ඒක තමයි මායාවේ විදිය. පොඩි අදහසක් දෙනවා. මේක කරලා බලමුද පොඩ්ඩක්. දැන් කොහොමත් ඉතින් කිලුටු වෙච්ච එකනේ. කියලා අර පොඩි සිතුවිල්ලක් ආපු ගමන් කිලුටු වීමක් ඇති වෙනවා. අර heart attack එන්න වගේ එනවා කියමන් ඒකයි. පොඩි සිතුවිල්ලක් ආවත් සතර කමඨහන් ලාභියාට බරපතල නොවිච්ච කෙලෙස් සිතුවිල්ලක් ආවත් ඒකත් ඊටාම බරපතල වරදක්සේ තමයි හඳුනා ගන්නෙ. ඒකයි මං අර කිව්වේ heart attack එනවා වගේ වෙන්නේ කියලා. එතකොට එයා මොකද කල්පනා කරන්නේ? දුර්වලෙක් නම් අදක්ෂයෙක් නම් දැන් ඉතින් මේ heart attack වගේ ආපු එකේ ඉතුරු ටිකත් කරගන්න එකයි තියෙන්නේ. අන්න සර සංකප්ප. උදුරන්න උනන්දු වෙනවද? සම්මා වායාමය දුර්වල වෙනවා. සම්මා වායාමයේ දුර්වල වෙනවත් එක්කම ඇදගෙන නැවත අර සර සංකප්පයට යනවා. එයාව. කවුද මේ ඇදන් යන්නේ යාව? තමන්ගේ මාරසිත, විඥානසිත විසින්. තම විඥාණයට අවශ්‍ය ආහාර ටික හොයාගන්න ඇදගෙන යනවා. මේකයි මේ පෙන්වන්නේ. ඒ අනුව අපිට පුළුවන් නම් මේක විඥානසිතක් බව හඳුනාගත්ත මොහොතේම ඒ මොහොතේම නම් ඒ මොහොතේම තමයි. මම මේකට උදාහරණයක් කියන්න. සමහරෙක් එක්ක මම කතා කර ඉන්නකොට දීගංවා හෝ රස්වංවා අරමුණක් ඇවිල්ලා ඒක සර සංකප්පයක් වෙන්න ගියොත් මම කරන්නේ කතා කරන එක පැත්තක තියලා අර සංකප්පය උදුරලා ඉන්නවා. ඔබ කරන්නේ මොකද්ද? දැන් කතා කරන එක ලොකුයි අරකට වඩා ඒක නිසා උඹ පස්සේ වරෙන් කියලා අර සංකප්පයට යන්න කියනවා. මේක හරියට නිකන් අර ණයක් අපි අරන් තියනවා. දැන් මේ ණය අපි දෙන්න ඕනේ ගත්ත කෙනාට ඒකේ අයිතිකාරය එනවා අපි හොයාගෙන. පළවෙනි දවසේ එනකොට අපි වැඩක් කරන ගම මේ අද නම් වැඩක් වෙන දවසක එන්නකෝ කියලා කියනවා. දෙවෙනි දවසෙත් එනවා. අද නම් වැඩක් වෙන දවසක එන්නකෝ කියලා කියනවා. තුන්වෙනි දවසේ එනවා පොල්ලකුත් අරගෙන පිහියකුත් අරගෙන වර එළියට කියලා එනවා. එතකොට මොකද වෙන්නේ? මරුන් කණ්ඩ වෙනවා. අන්න ඒ වගේ තමයි අපි කරන වැඩේට මුල් තැන දීලා අර සර සංකප්පයේ උදුරන එක ප්‍රමාද කරොත් මොකද වෙන්නේ? ඒක හිතේ ඉඩක් අරගන්නවා වෙන වෙලාවක ඊට වඩා බලවත් වෙලා එන්න. මං කියන එක තේරෙනවද? ඊට පස්සේ වෙන වෙලාවක ඊට වඩා බලවත් වෙලා එනවා. ඔබට මං කියන්නම් මේකට උදාහරණයක්. රස කෑම එකක් තියෙනවා ඔබ ගාව. මේක කණ්ඩ සර සංකප්ප සිතුවිල්ලක් එනවා. හැබැයි ඔබ ඉන්නේ කාත් එක්ක හරි කතා කර. ඔබ සමුදේ නිරෝධ කරන්න දඟලනවා එනකොට ඔබ මෙනෙහි කරනවා මෙන්න මෙහෙම. දැන් මේ කෙනත් එක්ක කතා කර ඉන්නේ. දැන් ඔය ඕක ගැන ඇලෙන්න ඕනේ නැහැ කියලා දැන් බලෙන් යටපත් කරනවා. ඊට පස්සේ මිදුලතු ගගා ඉද්දිත් අර කෑමක මතක් වෙනවා. එතකොටත් මේ දැන් මේ ඕවා කරන්න බෑ. දැන් මිදුලතු ගාන්න තියනවා කියලා ආයෙත් යටපත් කරනවා. බණ අහන්න ආපු වෙලාවෙත් එනවා. එතකොටත් අරක යටපත් කරනවා. මේ යටපත් කරන ඒවා දැන් ලෝඩ් වෙලා තියෙන්නේ දැන්. දැන් තමන් හුදෙකලාව තනියම වැඩක් නොකර ඉන්න අරියතුන්හි භාවයෙන් හරි ඉන්න වෙලාවක මොකද වෙන්නේ? අරක දැන් මිසයිලයක් ගහනවා වගේ එනවා. ඒ වෙලාවට බලවත් දැන්. අර යටපත් කරපු දේවල් ආයෙත් පැහැව තිබිලා දැන් එනවා. අන්න ඒකට අපි අහු වෙනවා. ඒ වෙලාවට දැන් කියන්න එක්කුත් නැහනේ. වැඩක් කරන ගමන් නෙමෙයිනේ හිටියේ. මේක තමයි විඥාන සිතේ ස්වභාවය. ඒක නිසා ඔබ කිසිම වෙලාවක විතක්කයක් වැරදි විතක්කයක් සර සංකප්පයක් ආවොත් ඒක නොයවසාම උදුරනවා මිසක්
පස්සේ එන්න කියලා හරියන්නේ නැහැ. එහෙම නැත්තම් ඒකෙහි කෙලින්ම ගිලා බැහැලා හරියන්නේත් නැහැ. ඔන්න දැන් මං හරියන්නේ නැහැ කියලා දෙපැත්තක් කිව්වා. පස්සේ එන්න කියලා සමතේටපත් කරාට හරියන්නේත් නැහැ. එන්න මං ගන්නම් කියලා බාර අරගෙන හරියන්නේත් නැහැ. මොකද කරන්න ඕනේ? ප්‍රතිකර්මයක් කරන්න ඕනේ. සතර කමඨහන් නොයවසාම වඩන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? පිරිහෙනවා. නැත්තම් පිරිහෙනවා. මෙන්න මේ අඩුව තමයි ඔබේ ධම්මානුධම්ම පටිපදාව අර වැටි වැටි නැගිටින තත්ත්වෙට මෙතෙක්කල් පත් කරේ. ඒකයි අඩුව. මොකක්ද එහෙනම් අඩුව? විතක්කයක් විචාරයක් ආවහම, වැරදි විතක්කයක් සර සංකප්පයක් ආවහම අපි ඒක උදුරාස් කරනවා වෙනුවට අපි චුට්ටක් ඉඩ දීලා බලන් ඉන්නවා. එහෙම නැත්නම් සමතේට විතරක් පත් කරනවා. ඒක තමයි අඩුව. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නවා අදිවාසේති න කම්පති. ඉවසා විමසා කම්පණයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒක ගුණයක්. ඒකට කිව්වා තාදි ගුණය කියලා. මොකද්ද? තාදි ගුණය. දැන් එහෙනම් ඔබේ මග වහන්න මුල් වෙලා තියෙන්නේ ඔබ තුල තාදි ගුණය නැතිකම. හැබැයි දැන් තාදි ගුණය ඇති කරගන්න බෑ හිතලා. තාදි ගුණය ඇති කරගන්න පුළුවන් ද එකපාරට හිතලා හරි දැන් තාදි ගුණය හරි කියලා. එහෙම බෑ. හැබැයි ඒකට යම් දෙයක් අවශ්‍යයි. ඒකට විරිය අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය වෙන්නේ? විරිය. විරිය කියන්නේ වීරිය නෙවෙයි. අර කෙලෙස් හිතක් එන වෙලාවට දැන් ඒකට අහුවෙවි තමන් යනවා දැන්. කමටහන් කරන්න ඕනේ කියලා දන්නවා. නමුත් අදිවාසේති නප්පජහති රැල්ලට දැන් යනවා. දැන් එහෙනම් විරිය කියන්නේ මොකද්ද? කොහොම හරි මම මේකෙන් වෙන් වෙනවා කියලා දැම්ම සතර කමටහන් වඩනවා. එයා ෆේල් වෙනවා කියන එකට වඩා ඉඩ දෙන්නේ මොකටද? කොහොම හරි මේක මම ජයග්‍රහණය කරන්න ඕනේ. නැත්තම් පිරිහෙන භවයා දකිනවා. මෙන්න මේක නොදැකීම, මේක නොකිරීම තමයි තාදි ගුණේ නැතිකම කියන්නේ. ඔබට පුළුවන් නම් එහෙම වැරද්දකට අහු වෙවි යනකොට ඒ මොහොතේම ටක් ගාලා ආරද්ධ විරියෝ හෝති. විරිය බවක් ආරම්භ කරලා එතන පටන් අර අසුව ධර්මය සුව ධර්මයක් බවට පත් කරගන්න පුළුවන්. ඒකයි සාර්ථක. ඒකයි ක්‍රමය. ඒකයි තදූපක විරිය වහට්ටේන. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මේ පරිහාන ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දෙපැත්තක් පෙන්නවා. පරිහාන ධම්මංච අපරිහාන ධම්මංච. ඊගාවට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මං කිව්වා මේ සූත්‍රය අන්තිමට කියන්නම් කියලා. කතමානි ච බික්කවේ ච අභිහායතන. මොනවද මේ චච අභිහායතන කියලා කියන්නේ? චච කියන්නේ මොකක්ද? පළවෙනි ඡයන්නෙන් හිත, දෙවනි ඡයන්නෙන් හය. ච අභිහායතන. හිතේම හිත මුල් වෙලාම ඇති වෙන ආයතන ස්වභාවය. දැන් ඇස ආයතනයක් වෙන්න හිත මුල් වුණොත්ද නැද්ද? හිත මුල් වුණා. ඉද බික්කවේ බික්කුණෝ චක්කුණා රූපං දිස්වා නූපජ්ජති පාපකා අකුසලා සරසංකප්පා සංයෝජනීයා වේදිතබ්බ මේතම් බික්කවේ බික්කුණා අභිභූත මේතං ආයතන. අන්න අලුත් දෙයක්. ඔබ මෙතෙක් නොඇසූ කරුණ. චක්කුණන් රූපන් දිස්වා නූපජ්ජති පාපකා අකුසලා සරසංකප්පා. දැන් ඇසට රූප පේනවා. සරසංකප්ප නෝපජ්ජන්ති.
උපදවා පවත්වාගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? නොඋපදවා අස් කරනවා. ඒ අනුව වේදිතබ්බ මේතම් භික්කවේ භික්ඛුනා අභිභූත මේතං ආයතනං. එයා ගැඹුරින්ම සතර කමඨහන් කරනවා. දැන් අර පිරිහෙන්න එද්දි පිරිහෙනකම් බලන් ඉන්නේ නැහැ. ඒ ෂණයෙන්ම ටක් ගාලා විරිය වහට්ටේන හැටියට ආරද්ධ විරියෝ වෙලා ටක් ගාලා එයා ඇක්ටිව් වෙලා ක්‍රියාකාරී වෙලා සතර කමඨහන් කරනවා. එයා තුල ඇති වෙන පිරිසුදු බව අභිභූත මේතං ආයතනං. මේ භූත කියන්නේ බිහි වෙන දේවල්. බිහි වෙන දේවල් පිළිබඳව ගැඹුරින් දැකලා ඒ බිහි වෙන දේවල් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපදාව දිගටම අනුගමනය කරනවා. දිගටම අකණ්ඩව. අන්න එහෙමනම් ඉද බික්කවේ බික්කුණා අභිභූත මේතං ආයතනං. ඒ අනුව බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා අභිහායතනානං හේතම් වුත්තම් භගවතාති. ඒකට දාපු වචනේ මොකද්ද? අභිහායතන. දැන් තේරුණාද වැඩේ? දැන් අසංවරයි නම් සලායතන, සංවර වෙද්දී චට්ටායතන, නැවත ඒවා අසංවර වෙන්නේ නැතුව ගෙනියන්න දන්නවා නම් අභිහායතන. අන්න අවස්ථා තුනක්. දැන් එහෙනම් ඔබ තව ඉන්නේ කොහෙද? වෙලාවකට සලායතන, වෙලාවකට චට්ටායතනද? එහෙම වෙන්නේ නැහැ. චට්ටායතන වෙන්න නම් සලායතන නිරෝධ කරන්න ඕනේ. නැතුව වෙන්නේ නැහැ. ඔබ තාම සලායතන නිරෝධ කරන විදිය හොයනවා. ඒකද නැද්ද తত্ত্বය? එහෙනම් තව පියවර කීයක් තියෙනවද යන්න? ධර්මයේ දෙකක් තියෙනවා. සලායතන, චට්ටායතන, අභිහා යතන. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් ඒ අනුව මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ විස්තර කරලා අවසන් කරනවා. මේ සූත්‍රයෙන් දැන් මේ පෙන්නුවේ විතක්කයක්, ਵਿਚාරයක් ආවහම ඒකට ඒ පුද්ගලයා මත් වුණොත්, තව දුරටත් වහල් වුණොත් මග පරිහාන ධම්මංච හෝති වෙනවා. ටග්ගාලයා ෂණිකව ඇක්ටිව් වෙලා සතර කමඨහන් වැඩුවොත් එහෙම වෙන්නේ නැහැ. ඒ දෙපැත්තද නැද්ද මේ පෙන්වුවේ? ඒ දෙපැත්ත තමයි පෙන්වුවේ. දැන් මේ පුද්ගලයා අර වැරදි විතක්කයට, වැරදි ਵਿਚාරයට, සරසංකප්පයට අහු වෙන්නේ තමන් අර කලින් මත්වෙවි පවත්වාගෙන ආපු දේවල් තව දුරටත් පවත්වන්න ගියොත්ද නැද්ද? තව දුරටත් පවත්වන්න ගියොත්. තව දුරටත් පවත්වන්නේ නැත්තම් නප්පමජ්ජති නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට අභිහායතන බවට පත් වෙනවා. එහෙමනම් මේ පරිහානීය ධම්ම සූත්‍රයෙන් දෙවැනි කොට පෙන්වන සූත්‍රයක් ප්‍රමාද විහාරී සූත්‍රය. ওই දෙකම ඊයේ කිව්වා මතකයිද? නම් දෙකක් හැටියට විතරක් කිව්වා. දැන් එහෙමනම් අපි ඒක බලමු. ප්‍රමාද විහාරීංච වෝ භික්ඛවේ දෙසසාමීති අප්පමාද විහාරීංච තං සුනාත කතංච භික්ඛවේ භික්ඛුනෝ ප්‍රමාද විහාරී හෝති. ප්‍රමාද විහාරී කියන්නේ මොකද්ද? අප්පමාද විහාරී කියන්නේ මොකද්ද? මේ දෙකම හිතේ ඇති වෙන්නේ. විහාරී කියන්නේ මොකද්ද? වැරදි දේවල් වෙන් කර කර අස් හරිනවා. දැන් මේ වැරදි දේවල් වෙන් කර කර අස් කරන කෙනෙක් තුල තමයි මේ ප්‍රමාදය ඇති වෙන්නේ. මොකක් වුණොත්ද? අර සරසංකප්පයක් ඇවිල්ලා ඒක ඉවසාගෙන බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? ප්‍රමාද වෙනවා. මත්වීමක් ප්‍රජනනය වෙනවා. දැන් එහෙමනම් අර කලින් සූත්‍රයත් එක්ක මේක අනිවාර්යෙන් සම්බන්ධයිද නැද්ද? සම්බන්ධයි. එහෙනම් ප්‍රමාද වෙන්නේ අදිවාසේති වුණොත්. මොකක් අදිවාසේති වුණොත්ද? වැරදි විතක්කයක් ආවහම ඒක අදිවාසේති හැටියට නිකම් බලන් හිටියොත්, බකන් නිලන් හිටියොත් ඒක තව දුරටත් වැඩි දියුණු වෙනවා. ඒකයි මේ පෙන්වන්නේ. තේරෙනවද මේක?
දැන් මේ එකත් එක්ක ඔය හිනාවකුත් ගිය නිසා මම වචනේ මතක් කරන්නම්කෝ. මොකද්ද මේ නිකම් බලන් ඉන්නවා කියන්නේ? මොකද්ද නිකම්? නෙක්කම්ම. නෙක්කම්ම වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. නික්මෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මොකෙන්ද නික්මෙන්න ඕනේ? අර ආපු වැරදි විතක්කෙන්. ඒකෙන් නෙක්කම්ම වෙන්නේ නැතුව, නික්මෙන්නේ නැතුව, නික්කමත වෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. අන්න නිකම් බලන් ඉන්නවා. නිකම් බලන් හිටියාම තමයි ප්‍රමාද වෙන්නේ. ප්‍රමාද වෙනවා කියන්නේ දැන් එයා සංසාර ගමනක් පවත්වාගෙන යන පුද්ගලයෙක් හැටියට මජ්ජති තත්වයෙන් ආවා. පමජ්ජති හැටියට මත්වීම පවත්ව කියා. දැන් එයා ධර්මය අනුගමනය කරනවා කියලා සතර කමඨහන් වැඩීමෙන් කරන්නේ මොකද්ද? නමජ්ජති වෙනවා. මත්වීම නවත්තනවා. නවත්ත යන ගමනේදී මත් වෙන සිතුවිල්ලක් ඇවිල්ලා ඒකට ඉඩ දීලා බලන් හිටියොත් මොකද වෙන්නේ? ආයෙත් මත් වෙනවා. ප්‍රමාදයක් ඇති වෙනවා. මත්වීම නැවත පැවැත්වෙනවා. මේක තේරුම් ගන්න අපි යම් දෙයක් එක්ක මේක සංසන්දනය කරමුකෝ. ඔබට පොඩ්ඩක් නිදිමතෙද්දී ඔබ මූණ හොදගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ටික මොහොතෙන් මොහොත ඒක වැඩි වෙනවා. අන්න එහෙනම් පළවෙනියටම යම් කිසි මතයක් මත්වීමක් ආවා. ඒකට බෙහෙත් දුන්නේ නැති නිසා ඒක මොහොතෙන් මොහොත වැඩි දියුණු වෙවි ආවා. ඒ වගේ තමයි අර සර සංකප්ප විතක්කයක් ආවහම ඒකට මූණ හොද ගන්න නැතුව අපි බලාගෙන ඉන්නවා. නිදිමතක් නේ එන්නේ කියන එක දැන. එතකොට මොකද වෙන්නේ? යලි තව දුරටත් දිගින් දිගටම නිදිමත වැඩි දියුණු වෙනවා, මත් වෙනවා. මේ නිදිමත කියලා කිව්වේ අර කෙලෙස් මත. මෙතෙන්ට මම මේ උපමාවකට ආදේශ කරන්නේ. නිදිමත වැඩි වෙනවා වගේ කෙලෙස් මතත් ටික වැඩි වෙනවා. තේරෙනවද වැඩේ? එතකොට මෙන්න මේක වැඩි දියුණු වෙන එකටයි කියන්නේ ප්‍රමාදං කියලා. නැතුව පරක් වෙනව නෙවෙයි. ප්‍රමාද වෙනව නෙවෙයි. ප්‍රමාදං. නැවතත් මත් වෙනවා. එහෙම නැත්නම් ඒකට කිව්වා ප්‍රමජ්ජති. දැන් මේ විදිහට ප්‍රමජ්ජති වෙන්නේ විහාරී කළ යුතු අවස්ථාවක. වෙන් කර අස් කළ යුතු අවස්ථාවක තමයි මේ ප්‍රමජ්ජති වෙන්නේ. ඒකයි කිව්වේ ප්‍රමාද විහාරී හෝති කියලා. විහාරී කළ යුතු අවස්ථාවක තමයි නැවත පිම්බි මත් වෙවි එන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා චක්කු ඉන්ද්‍රියා සංවර සංඋතස්ස භික්කවේ විහෙරතෝ චිත්තං භ්‍යාසිච්ඡති චක්කු විඤ්ඤයේසු රූපේසු තස්ස ව්‍යාසිතස්ස චිත්තස්ස පාමුජ්ජං නහෝති. පාමුජ්ජේ අසති පීති නහෝති. පීතියා අසති පස්සද්දි නහෝති. පාමුජ්ජේ අසති පීති නහෝති. පීතියා අසති පස්සද්දි නහෝති. පස්සද්දි ආසති දුක්ඛං විහරති. ඒ අනුව දුක්ඛිනෝ චිත්තං න සමාධියති. අසමාහිතේ චිත්තේ ධම්මා න පාතු භවಂತಿ. ධම්මානං අපාතු භාවෝ ප්‍රමාදං විහාරිත්තේව සංකං ගච්ඡති. මේ විදිහට බුදුහාමුදුරුව පෙන්නනවා චක්කු ඉන්ද්‍රියෝ අසංවුත්තස්ස භික්කවේ විහරතෝ. චක්කු ඉන්ද්‍රිය අසංවරව භාවිතා කළොත්. දැන් අසංවරයි කියන්නේ මොකද්ද? දැන් සං එනවා වරන්නේ නැහැ. උදුරන්නේ නැහැ. බලාගෙන අර අදිවාසයේදී නිකම් බලන් ඉන්නවා. ඒ අනුව මේ ඇස කර්ණාසය දිවකය මනම අපි එකට ගමුකෝ නැත්තම් වෙලා යන හින්දා මේ ඇස කර්ණාසය දිවකය මන හයම අසංවරව පාවිච්චි කරනකොට චිත්තං ව්‍යාසිච්ඡති. මොකද්ද මේ ව්‍යාසිච්ඡති කියන්නේ? ව්‍යාසිච්ඡති කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අර
බාධකයක්, බැම්මක්, බන්ධනයක්, බරක්, බයක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් ඉපදෙනවා කියන එකයි ව්‍යාසිච්ඡති. ඔබට මතක ඇති අත්ථභාව පටිලාභං කියන එකේදී මෙතන කියනවා සබ්භ්‍යාපජ්ජ. මේ සබ්භ්‍යාපජ්ජ කියන්නේ ව්‍යාසිච්ඡති. මතකයිද? සබ්භ්‍යාපජ්ජ. ඒ අනුව චිත්තං ව්‍යාසිච්ඡති. ඊගාවට බුදුහාමුදුරුවෝ මේක දිගින් දිගටම පෙන්නනවා. චක්කු විඤ්ඤයේසු රූපේසු. දැන් ඔබ ගලප ගන්න ඕනේ. චක්කු විඤ්ඤයේසු රූපේසු කියනකොටම සෝත සද්ද දෙකත්, සෝත විඥානයත්, ගන්ධ විඥානයත් ඔක්කොම ටික දැන් බලා ගන්න ඕනේ. නැත්තම් වෙලා යනවා. අපි මේ හයම එකපාර මේ චක්කු රූප හැටියට අරගමු. අරගෙන කතා කරමු. චක්කු විඤ්ඤයේසු රූපේසු. මේ විඤ්ඤයේසු කියන්නේ මොකක්ද? ප්‍රිය මනාප මිහිරි මధుරසේ සැලකෙන හෝ අප්‍රිය අමිහිරි යමනාපසේ සැලකෙන හෝ රජනීය හෝ ගැටෙන්නට හේතු වෙන දේවල් දෙපැත්තක්ම තියෙනවා. දෙපැත්තක්ම තියෙනවා. එක්කෝ ඊටා කාන්තා මනාපා දුර්ලභා කාමෝපසංහිතා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත්‍ය අකාන්ත අමනාපා දුර්ලභා පටිඝ උපසංහිතා වෙන්න පුළුවන්. අර සුබ නිමිත්ත සහ පටිඝ නිමිත්ත. අයෝනිසෝ මනසිකාරය. මේ විදිහට චක්කු විඤ්ඤයේසු රූපේසු තස්ස ව්‍යාසිත චිත්තස්ස පාමුජ්ජන්න හෝති. දැන් අර ඇති වෙලා තිබ්බ පිරිසුදු බව අභිප්‍රමෝදය සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා තේරිච්ච මොහොතේ වුණත් එයාට සතියෙහි පිහිටලා ඒකෙන් ගැලවෙන්න පුළුවන්ද බැයිද? හරියට තේරුම් ගත්තා නම්. හැබැයි එයා පාමුජ්ජේ අසති. මේක හඳුන ගන්නවද මේ වැඩේ වරදින්නයි යන්නේ කියලා? හඳුනගන්නේ නැහැ. හඳුනගන්නේ නැතිකොට පාමුජ්ජේ අසති පීතින හෝති. පීතියා සති පස්සද්දින හෝති. පස්සද්දියා සති දුක්ඛං විහෙරති. දුක්ඛිනෝ චිත්තං න සමාධියති. අන්න අර සතර කමඨහන් වැඩිම තුලින් පෙර අත්කරගෙන තිබූ සමාධි ධර්මයට දැන් යනවද? දැන් යන්නේ නැහැ. න සමාධියති. දැන් සමාධිය නැහැ. පිරිහුණා. අන්න පරිහානිය ධම්ම වුණා. දැන් ඒ අනුව අසමාහිතේ චිත්තේ ධම්මා න පාතු භවಂತಿ. මේ භව අන්ත කරන ක්‍රමය තේරෙන්නේ නැහැ දැන්. දැන් අපහැදිලි. දැන් කිලුටුයි. ඒකයි දැන් අර කලින් අහපු ඒවා, කලින් බලපු ඒවා, කලින් කාපු ඒවා ඔක්කොම දැන් ආයෙත් ගොඩ ගහ ගන්නවා. අර ගැලවිච්ච තැනට ආයෙත් යනවා. ගොඩට ආපු මඩට ආයෙත් බැහැලා එරෙනවා. මේක හරියට නිකන් අපි මඩේ එරිලා ඉන්නවා. අපි මඩේ එරිලා ඉන්නකොට අපි යම් උපායක් යොදලා ගොඩට එනවා. හැබැයි අපේ සෙරෙප්පු දෙකෙන් එකක් මඩේ. දැන් මොකද කරන්නේ? සෙරෙප්පුව ගන්න ආයෙ මඩට බහිනවා. මේ වගේ වැඩක් තමයි මේ වෙන්නේ. තේරෙනවද මං කියන දේ? ආයෙ මඩට බැස්සාම ආයෙත් අර අමාරුවෙන් බේරිච්ච එක ආයෙත් ඕකයි වෙන්නේ. මේ උපාදානයේ අත්හරිමින් යනකොට මේක හරියට අකණ්ඩව නොකඩවා ගෙනිච්චේ නැත්තම් විඥාණයෙන් දෙනවා එක එක දේවල්. මෙච්චර වටිනේවා මොකටද උඹ අත්හරින්නේ? අන්න සෙරෙප්පුව මඩේ. ඕක දාලා යන්න එපා. ඊට පස්සේ ඒක ආයෙ අරගන්න මඩට බහිනවා ආයෙ එරෙනවා. තේරෙනවද මේක? දැන් අන්න මේ විදියට අසමාහිතේ චිත්තන්න සමාධියති න පාතු භවಂತಿ ධම්මානං අපාතු භාවෝ ප්‍රමාද විහාරින් තේව තවේව සංකං ගච්ඡති. දැන් සංකපමින් ගිය ගමන ප්‍රමාද විහාරී තත්වයටපත් වුණා. తాවකාලිකව මත් තුන නිසා. දැන් පොඩ්ඩක් ස්ලෝ මෝෂන් යන්නේ ගමන. ආයෙත් පොඩ්ඩක් හිට්ට එක තැන. දැන් හිට්ටාම ආයෙ ටිකක් මේක සුද්ධ කරගන්නකම්ම ආයෙත් අර
සමාධිය ගොඩනගා ගන්නකම්ම ගමන ගිය හැකිද? අමාරුයි. ගමන යන්න බෑ. ඒකයි මෙතන පෙන්වන්නේ. අර මේක උපමා කළොත් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ වෙනවා. පොඩ්ඩක් කාලා බලනවා. පොඩ්ඩක් කාලා බැලුවාම පහළ වෙනවා සුබ නිමිත්තක් හෝ අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්තක් හෝ අයෝනිසෝ මනසිකාරය. දැන් මේක ටික ටික කනවා අන්තිමට කාලා ඉවර වෙද්දී තේරෙන්නේ යකෝ මං කෑවනේ කියලා. එතකොට දැන් මේක දිරව ගන්න බෑ. දැන් දිරවනවද? දැන් දිරවන්නේ නැහැ. දැන් අන්න ඒකයි මේ කියන්නේ පස්සද්ධිය ආසති දුක්ඛං විහෙරති කියලා. පස්සද්ධිය ඉස්මතු වෙන්නේ නැති නිසා අසහනයක් ඇති වෙනවා. ඒකයි පෙන්වන්නේ. ඊට අනුව දැන් ඇස කරනාසය දිවකය මන හයටම අනුව මේක බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. විස්තර කරලි වෙලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේකේ අනිත් පැත්ත. චක්කු ඉන්ද්‍රිය සංවුත්තස්ස භික්කවේ විහෙරතෝ චිත්තං න ව්‍යාසිච්ඡති. දැන් අපි හොඳටම කල්පනා කරන්න ඕනේ. දැන් අර සූත්‍රයට මේක සම්බන්ධයි කියලා මං කිව්වා. අර ඇසට කනට නාසයට දිවට කයට මනට හයටම අරමුණු වෙලා කාම ව්‍යාපාද විහිංසා විතක්කයක් ආවොත් අපි දැන් ධර්මය දන්න නිසා සති වෙන්න පුළුවන්ද බැයිද? අපි අසති වුණොත් තමයි මේ ගමන යන්නේ. අපි සති වුණොත් මොකද වෙන්නේ? සති සම්පජානකාරී හෝති වෙනවා. සම්ප්‍රජනනය වෙනවද සංවරනවද? සංවරනවා. අන්න සංවරට වෙනවා. ඒකයි මෙතන පෙන්වන්නේ චක්කු ඉන්ද්‍රිය සංවුතස්ස භික්කවේ විහෙරතෝ චිත්තං න ව්‍යාසිච්ඡති. ඉස්සරහට අර හිත බර බය බැම්මට අහු වෙන්නේ නැහැ. අර heart attack එන්නේ නැහැ. ඒකයි මෙතන පෙන්වන්නේ. ඊගාවට මේකේ පෙන්නනවා මේ විදිහට චක්කු විඤ්ඤේයේසු රූපේසු තස්ස අභ්‍යාසිත චිත්තස්ස පාමුජ්ජං ජායති. අර අභ්‍යාපජ්ජ සිතකින් එහෙම නැත්නම් අභ්‍යාසිත චිත්තස්ස ඒ කියන්නේ වරදට අහු නොවුණු හිතකින් වරදෙන් ගැලවුණු හිතකින් දැන් එයාට වරදකට අහු වෙන්නයි එයා ගියේ. අහු වෙන්න යද්දි තමයි සම්මා වායාමයකින් වරදෙන් ගැලවුනේ. දැන් ඒ නිසා අර වැරදි සිතුවිල්ල ආවට එයා සතර කමටහන් කරපු නිසා ඉදිරියටත් කිලුටු වෙන්න ගියේ එක දැන් කිලුටු වෙනවද? කිලුටු වෙනවද? නැහැ. ඒකයි මෙතන පෙන්නන්නේ. න ව්‍යාසිච්ඡති. ඒ අනුව අභ්‍යාසිත චිත්තස්ස පාමුජ්ජං ජායති. අන්න අර කලින් උත් සතර කමටහන් වල ගොඩනගාගෙන ආපු අභිප්‍රමෝදය දැන් ආයෙත් ජායති ජනිත වෙනවා. නැවතත් ප්‍රමුදිසස්ස පීති ජායති පීති මනසකායෝ පසම්බති පස්සද්දකායෝ සුඛං වේදියති සුඛිනෝ චිත්තං සමාධියති සමාහිතේ චිත්තේ ධම්මා පාතු භවಂತಿ ධම්මානම් පාතු භවෝ අප්පමාද විහාරී සංකං ගච්ඡති. දැන් ආයෙ මත් වෙන්නේ නැතුව දිගටම සංකම් කරමින් ගමන යනවා. නිවන උදෙසා. අරහත් ඵලයටපත් වෙලා පිරිනුවම් පානකම්ම මේ ක්‍රමයට යනවා. ඒකයි මෙතන පෙන්වන්නේ. ඊගාවට දැන් අපි දැන් ප්‍රමාද විහාරී සූත්‍රය මේ කතා කළේ. ඊට කලින් කතා කරා පරිහාන ධම්ම සූත්‍රය. ඊටම අදාළව තව සූත්‍ර දෙකක් අපිට කතා කරන්න තියෙනවා. මේක එක පොලිමක්. මේක එකක් කතා කරොත් එහෙම අසම්පූර්ණයි. තුන්වෙනි සූත්‍රය තමයි දැන් අපි පළවෙනි එකේදී තේරුම් ගත්තා සතර කමඨහන් වඩාගෙන යනකොට සංවර වෙමින් යනකොට විතක්කයක් ਵਿਚාරයක් ඇවිල්ලා වැරදි විතක්කයක් සරසංකප්පයක් ඇවිල්ලා අපි ඒ සරසංකප්පයෙන් සංවර වෙන්නේ නැතුව දිගටම ගෙනිච්චොත් ප්‍රමාද වෙනවා කියලා. එහෙමනම් ප්‍රමාද වෙන එකට මුල් වෙන්නේ මොකද්ද? අසංවරකම. සංවර වුණොත් මොකද වෙන්නේ? සංවර වුණොත් ප්‍රමාද වෙන්නේ නැහැ. සංවරංචෝ භික්කවේ දෙසෙස්සාමීති අසංවරංච. දැන් බලන්න බුදුහාමුදුරුවෝ මේක මොන තරම්
පිළිවෙලකට ගලපලා තියනවාද කියලා. සංවරංච වෝ භික්කවේ දෙසෙස්සාමි අසංවරංච. තන් සුනාත කතංච භික්කවේ අසංවරෝ හෝති. කොහොමද දැන් අර අසංවර වෙන්නේ? ඉන්ද්‍රිය හයම අසංවර වෙන්නේ කොහොමද? චක්කු විඤ්ඤයේ රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති වේදිතබ්බ මේතම් බික්කවේ බික්ඛුනා පරිහායාමි කුසලේහි ධම්මේහි පරිහානං වුත්තං හේතං භගවතාති. දැන් අර කලින් සූත්‍රයේත් පෙන්නවා චක්කු විඤ්ඤයේසු රූපේසු කියලා. මෙතනදිත් කියනවා සන්ති භික්කවේ චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීය. ඒ අනුව තංචේ බිකු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අභිනන්දති කියන්නේ මේකේ ගැඹුරින් ගිලා බැහැගෙන නන්දනය කරනවා. ඒ වගේම අභිවදති කියනවා. සතුට වැඩිකමට ආස්වාදයේ වැඩිකමට මේක කියවනවා. ඒක අභිවදති. ඒ වගේම අජ්ජෝසාය තිට්ඨති. අජ්ජෝසාය කියන්නේ එකක්, තිට්ඨති කියන්නේ තව එකක්. නමුත් දෙකම එකට වෙනවා. අජ්ජෝසාය කියන්නේ ගිලා බහිනවා. තිට්ඨති කියන්නේ ඒකෙන් තෘප්තිමත් වෙනවා. මොකද්ද දැන් එහෙනම් මෙතන වෙන්නේ? ගැඹුරින් ගිලා බැහැගෙන ඒකම ආස්වාදනය කරනවා, නන්දනය කරනවා. ඒකයි අසංවර බව. බුදුහාමුදුරුව පෙන්නනවා ඊගාවට වේදිතබ්බ මේතම් භික්කවේ බික්ඛුනා පරිහායාමි කුසලේහි ධම්මේහි. අන්න අර පරිහානිය ධම්ම සූත්‍රයේ කියපු වාක්‍ය ආපහු කියනවා. එහෙමනම් දැන් මොකද්ද මේ වරද? වැරදි සිතුවිල්ලක් එන එකද වරද? එන එක අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කරන එකද වරද? එන එක අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එහෙම නැත්නම් අර දෙවනි වේශයෙන් නම් සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති කරන එකයි වරද. නැතුව සිතුවිල්ල උපදින එක චිත්තුප්පාදං වෙනවා. හැබැයි අපි කළ යුත්තේ මොකද්ද? චිත්තූපපාදම් පාහම් භික්ඛවේ දුයිදේනං වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. නැතුව සිතුවිලි උපදින එක නවත්තන එක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ සංවර අසංවර දෙපැත්තත් ඇස කන නාසය දිව කාය මන හයටම අනුව පෙන්නලා බුදුහාමුදුරුව පෙන්නනවා. ඒවංකෝ භික්කවේ අසංවරෝ හෝති. එහෙමනම් දැන් කල්පනා කරන්න ඕනේ බුදුහාමුදුරුව පෙන්නන අසංවරකම කියන්නේ මොකද්ද? වැරදි විතක්කයක්, වැරදි ਵਿਚාරයක් ආවහම ඒකෙන් මිදෙන්නේ නැතුව ඒකේ දිගින් දිගටම සර සංකප්ප සැරිසරමින් හැසිරෙමින් යන එක තමයි අසංවරකම. අපි අසංවර කියලා කියන්නේ මොකේටද? කොටට ඇඳන් එනවනම්, ලිෆ්ට් එක ගාගෙන එනවනම්, වේගෙන් දුවගෙන එනවනම් අපි ඒකට කියනවා අසංවර. හැබැයි අසංවර කියන්නේ මොකද්ද බලනකොට? අපි ඒකට එහෙම කියන්නෙත් අපි අසංවර නිසා. සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති. ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ මේ සංවර කියන ධර්මතාවයමයි අපිට නිවනට ආරම්භයත් අවසානයත් දෙකම වෙන්නේ. ආරම්භයත් සංවර, අවසානයත් සංවර. හැබැයි ආරම්භයේදී පටන් ගන්නේ සංවර, අවසානයේදී සංවර සංසිඳීම සම්මා තුනම තියෙනවා. හැබැයි ඒ තුනම තියෙන්නේ සංවර තිබ්බොත් පමණයි. ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරොත් විතරයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඊගාට පෙන්නනවා දැන් සංවරනේ අපි කතා කරේ. කතංච භික්කවේ සංවරෝ හෝති. කොහොමද දැන් සංවර කියන්නේ? මොකද්ද සංවර? කොහොමද සංවර වෙන්නේ? සන්ති භික්කවේ චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා. දැන් Tamanට සිතුවිල්ලක් එන්න පුළුවන්, ඇහැට රූපයක් පේන්න පුළුවන්.
තමන් බලාපොරොත්තු වෙච්ච ඉෂ්ට දෙයක් වෙන්න පුළුවන්. කාන්ත දෙයක් වෙන්න පුළුවන්. තමන් කැමති මනාප දෙයක් වෙන්න පුළුවන්. කාමෝපසංහිතයි. ආය ආයෙත් බලන්න හිතෙන දෙයක් වෙන්න පුළුවන්. රජනීයයි. ඒක විඳින්න, රංජනය කරන්න, මනමත් කරගන්න සුදුසු දෙයක් වෙන්න පුළුවන්. නමුත් නාබිනන්දති, නාබිවදති, නාජ්ජෝසාය තිට්ඨති. ඒකේ අජ්ජෝසාය තිට්ඨති වෙලා හරියන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න ඕනේ. නාබිනන්දති. අභිනන්දනය කරන්න ගිහින් හරියන්නේ නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? මේ ඉත්තා කාන්තා මනාපා දුර්ලභා කාමෝපසංහිතා කියන්නේ මං ඊයේ කිව්වා ඇම. ඇම තිබ්බ පළියට ඇම කාලා හරියන්නේ නැහැ. මේකයි තේරුම් ගන්න තියෙන්නේ. මේ විදියට නාබිනන්දති, නාබිවද්දති, නාජ්ජෝසාය තිට්ඨති වෙනවා නම් වේදිතබ්බ මේතම් භික්ඛවේ භික්ඛුනා න පරිහායාමි කුසලේහි ධම්මේහි අපරිහානං හේතම් උත්තම් භගවතාති ඒවංකෝ භික්ඛවේ සංවරෝ හෝති. ඒකටයි මම සංවර කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙමනම් ඔබේ ධම්මානුධම්ම පටිපදාව ඔබ වැටි වැටි නැගිටින්නේ ඇයි? සංවර වෙනවා, අසංවර වෙනවා. ආයෙ සංවර වෙනවා, ආයෙ අසංවර වෙනවා. මඩේ බහිනවා, ගොඩට එනවා. දැන් මේ සතර කමඨහන් කරන්නට පටන් ගන්න වෙලාවෙත් කෙලෙස් විතක්කය තියෙන වෙලාවත් එකම වෙලාවද නැද්ද? සතර කමඨහන් වඩන්න පටන් ගන්නෙත් කෙලෙස් සිතුවිල්ල එන්නෙත් එකම වෙලාවේ. මේ දෙක හැබැයි පක්ෂ දෙකක ජනාධිපති අගමැති එකම රට පාලනය කරොත් මොකද වෙන්නේ? ජනාධිපති එක පක්ෂයක, අගමැති තව පක්ෂයක. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඕක සරලවම මට කියලා දීලා තියෙනවා මගේ පුරවැසි අධ්‍යාපනයේ ගුරුතුමිය. එළහරකයි මීහරකයි එකට බැඳලා කුඹුරු දැම්මොත් මොකද වෙන්නේ? එකෙක් දඟලනවා ගොඩෙන්ද, අනික දඟලනවා දැන් මුන් දෙන්න බැඳලා තියෙන එක නෙමේ ප්‍රශ්නේ. අපි කරන්න ඕනේ මොකද්ද? පටිය ලිහනවා. නප් පටිච්ච. දැන් මේක තේරෙනවද මොකද්ද කළ යුත්තේ කියලා? අර එළහරක ගොඩ ගියා වෙයි. මීහරක මඩ ගියා වෙයි. අපිට ප්‍රශ්නයක් නැහැ. මුන් එකට වැන්දොත් තමයි වැඩේ අවුල් වෙන්නේ. ඒ කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එන එක වෙනවා. එන එක නවත්තන්න බෑ අපිට. හැබැයි එන එක එකට බැන්දොත් වර්තමාන මොහොතත් එක්ක Taman දරන ස්වභාවයත් එක්ක අකුසල මූලයේ බැන්දොත් මොකද වෙන්නේ? Taman දරන ධර්මයත් එක්ක අකුසල මූලයේ බැන්දොත් මොකද වෙන්නේ? අකුසල ධර්මයක් බවට පත් වෙනවා. Tamanගේ දරන ස්වභාවය අකුසල බවට පත් වෙනවා. ඒකයි නොකරන්න උගන්වන්නේ. ඒකයි කිව්වේ විතක්ක උපච්ඡේදක ඥානය කියලා ඊයේ දේශනාවේදී. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ. සංවර අසංවර දෙපැත්ත ඔච්චරයි. අර එළහරකයි මීහරකයි එකට තියලා බැඳලා හරියන්නේ නැහැ. එහෙම ගමන යන්න බෑ. එහෙම කුඹුරක් අහගන්න හම්බෙන්නේ නැහැ. කුඹුර අහන්නේ නැත්තම් වී වපුරන්න හම්බෙන්නේ නැහැ. වී වපුරන්න හම්බෙන්නේ නැත්තම් ගොයම් හැදෙන්නේ නැහැ. ගොයම් හැදෙන්නේ නැත්තම් වී කරල් එන්නේ නැහැ. වී කරල් එන්නේ නැත්තම් සහල් එන්නේ නැහැ. සහල් එන්නේ නැත්තම් කණ්ඩ නැහැ. කණ්ඩ නැත්තම් ජීවත් වෙන්න නැහැ. මේ වගේම තමයි අර වැඩෙත්. මේ වගේම තමයි අර කෙලෙස් සිතුවිලි නිකෙලෙස් පැත්තට බර වෙන සිතුවිලි එකට අච්චාරු කරන්න ගියොත් කවදාවත්
කුඹුර හා ගන්න හම්බෙන්නේ නැහැ. හිත පිරිසුදු කර ගන්න හම්බෙන්නේ නැහැ. හිත පිරිසුදු වෙන්නේ නැත්තම් අර පස්සද්ද කායෝ පීති මනස මොනවත් වෙන්නේ නැහැ. එමකුත් වෙන්නේ නැත්තම් නිවන් දකින්නත් බෑ. ඒකයි මේ පෙන්වන්නේ. එහෙනම් මුල මොකද්ද? සංවර. හැබැයි සංවර කියන්නේ එක නෙවෙයි දෙක. මුල සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. ඒක දැන් ඕනවටත් වැඩිය තියෙනවා. දැන් ඕනේ මොකද්ද? සුත්වාන සංවරේ පඤ්ඤා. එහෙනම් දැන් අද තේරුම් ගත්තද නැද්ද මේක සංවර හැටියට දිගටම ගෙනියන්නේ කොහොමද කියලා? එහෙම ගෙනිච්චොත් පමණයි අර සතර කමඨහන් තුලින් ඉස්මතු වෙන සමාධි ස්වභාවය සමාධි භාවනාමේ ඥානං හැටියට දැක ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙච්චර කල් බණ අහලා තාම බුද්ධ ඥාන වලින් තුනක්වත් ඇවිල්ලා නැද්ද හරියට එහෙනම්? ඇවිත් නැහැ. තව එකයි. තව බෞද්ධරන් එහෙනම් ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒ ගොඩම තියෙන්නේ සතර කමඨහන් ඇතුලේ. ඒක නිසා සතර කමඨහන් වැඩිවීමමයි මේ සියල්ලෙන්ම ඉස්මතු කරන්නේ. මේ සතර කමඨහන් වැඩිවීම ඇතුලේ අවසානම ප්‍රතිඵලය හැටියට ඉස්මතු වෙන්නේ සම්මා සමාධි. සම්මා සමාධිය. එහෙම නැත්නම් මාර්ගඵල සමාපත්තිය. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සමාධින් භික්කවේ භාවේත දැන් අර මම දුන්න විධානයම බුදුහාමුදුරුවෝ සූත්‍රයේ එදා දේශනා කරලා තියෙනවා. මේ සමාධිය උදෙසා සතර කමඨහන් භාවේත භාවිතා කළ යුතුයි. දැන් අර Taman සතර කමඨහන් දවස් දෙකක් වඩලා ඇති වෙච්ච සමාධියක් තියෙනවනේ. ඒකනේ දැන් මේ විතක්කයක් ඇවිල්ලා කිලුට වෙන්න යන්නේ. දැන් විතක්කේද භාවිතා කරන්න ඕනේ අර සමාධියද දිගින් දිගටම ගෙනියන්න ඕනේ. සමාධියයි ගෙනියන්න ඕනේ. සමාධිය ගෙනියන්න නම් මොකක් කරන්න ඕනේද? විතක්කේ උපච්ඡේදනය කරන්න සතර කමඨහන් කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ විධානයක්ම දෙනවා අනකිරීමක්ම කරනවා. විතක්කම් භික්කවේ භාවේත කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? සමාධිම් භික්කවේ භාවේත. එහෙමනම් ඔබට ඕනනම් වැඩේ ලේසි වෙනවා. අර කමඨහන් කරලා යම් කිසි සමාහිත බවක් ඉස්මතු වෙලා තියෙනකොට නැවත විතක්කයක් ඇවිල්ලා කිලුට වෙන්න යනකොට අන්න ඔබට මතක් කරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මෙතෙන්ට සමාධිම් භික්කවේ භාවේත. ඒ අනුව සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. කිංච භික්ඛු යථා භූතං පජානාති. මේ සමාධිය සමාහිත බව ඇති වෙන්නේ යථා භූතං පජානාති වුණොත් පමණයි. කිංච භික්ඛු යථා භූතං පජානාති. මොකද්ද මේ යථා භූත ඥාන දර්ශනයෙන් දකින්න තියෙන්නේ? චක්කුං අනිච්ඡන්ති යථා භූතං පජානාති. රූපා අනිච්ඡාති යථා භූතං පජානාති. චක්කු විඥානං අනිච්ඡන්ති යථා භූතං පජානාති. චක්කු සම්පස්සෝ අනිච්චෝති යථා භූතං පජානාති. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං අර වේදනාව ඒ අනුව සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡන්ති පජානාති. දැන් අර චචක්ක සූත්‍රයේ කියපු කරුණුද නෙමෙයිද මේ තියෙන්නේ? ඒ ටික තමයි මේ තියෙන්නේ. එහෙමනම් දැන් අර සතර කමඨහන් වලට සමාධි ස්වභාවයක් ඉස්මතු වෙලයි Taman තුල තියෙන්නේ. ඉස්සරහට දැන් අන්න සර සංකප්ප විතක්කයක් ආවා. දැන් කිලුට වෙන්නයි යන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්වුවා කිලුට කරගන්න එපා සමාධිම් භික්කවේ භාවේත කියලා කිව්වා. එහෙමනම් ඒ සඳහා මේ ආපු විතක්කයත් අනිච්ඡන්ති පජානාති. එහෙමනම් අර මග පිරිහෙන්න ඒගෙන එනකොට ඒක පිරිහෙන්නේ නැතුව දිගටම පාත්වගෙන යන්න නම් මොකද කරන්න ඕනේ? අනිච්ච දුක්ඛ අනාත්ත යථා භූත ඥාන දර්ශනයකින් දකින්න ඕනේ. මරණානුස්සති හරියට වැඩෙන්න ඕනේ. අර පස්සේ එන්න කිව්වට හරියන්නේ නැහැ. පස්සේ එන්න කිව්වොත් ඒක යම් කිසි සමත භාවනාවක් පමණයි.
නමුත් අනිච්ඡන්ති දුක්ඛන්ති අනත්තන්ති යථා භූතං පජානාති උනොත් පමණයි සමාධි ස්වභාවය ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ විදිහට ඇස කන්නාසය දිවකය මන හයටම මේකත් කියනවා. දැන් එහෙමනම් අපි සාරාංශයක් හැටියට බැලුවොත් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා මේ සතර කමඨහන් වඩාගෙන යනකොට පුද්ගලයා තුල දරණ ස්වභාවයක් පිරිසුදු ස්වභාවයක් ඉස්මතු වෙනවා. යම් කිසි ආකාරයකට සුද්ධ බුද්ධ බවක් ඉස්මතු වෙනවා. ඒක ඔබට ඔබ වඩලා තියෙනවා නම් දැනෙන්න ඕනේ. තේරුම් අරන් තියෙන්න ඕනේ. අන්නේ පිරිසුදු ස්වභාවය අපිට බාහිරින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආවහම කිලුටු වෙන්න එනවා. කිලුටු වෙන්න එනකොට අපි ඉවසම් බලන් ඉන්නවා පුද්ගලයෙක් හැටියට, සංසාර ගමනක් පවත්වාගෙන යන පුද්ගලයෙක් හැටියට. හැබැයි අපි දැන් කරන්න ඕනේ මොකද්ද? ඉවසම් බලන් ඉන්නේ නැතුව නොයිවසාම සතර කමඨහන් වඩන්න ඕනේ. තව තප්පරයක්වත් ඒක ඉවසගෙන හිටියොත් මොකද වෙන්නේ? අර නිදි මතට වෙන දේ වෙනවා. චුට්ටක් නිදි මතෙද්දිම නැත්තම් තව උදාහරණයක් කියනවා නම් ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්ට පොඩ්ඩක් මේක ඇවිස්සීගෙන එද්දි බේත් දුන්නේ නැත්තම් තවත් වැඩි වෙනවා. අන්න ඒ වගේ වැඩක් මෙතන වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ මේ මග පරිහානියටපත් වෙන්නේ ඔබේම දුර්වලතාවයක් නිසා. මොකද්ද මේ දුර්වලතාවය? වැරදි විතක්කයක් අරමුණු වුණාම ඒ ඔස්සේ ඉවසාගෙන රෝධ ගැසීම. ඒකයි වරද. නොයිවසාම ප්‍රහාණය කරනවා නම් වරදෙන් මිදෙනවා. සංවර වෙනවා. සංවර වෙන්න දන්නේ නැත්තම් අසංවරයි. අසංවරයි නම් ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා. සංවරයි නම් අප්‍රමාද වෙනවා. ඒ අනුව මේ දෙපැත්ත තේරුම් අරගෙන අර වැරදි විතක්කයක් ਵਿਚාරයක් ඇවිල්ලා ඒකට වහල් වෙලා චිත්තං භාසිච්ඡති කරන්න යන වෙලාවක ආරද්ධ විරිය වෙලා, එහෙම නැත්තම් විරියාරම්භ වෙලා ඒ පුද්ගලයා අදිෂ්ඨාන සහගතවම ඒ විතක්කයට සතර කමඨහන් වඩලා ප්‍රතිකර්ම කළොත් අර මෙතෙක් වෙලා ඇති වෙච්ච ධම්ම සමාධි ස්වභාවය දැන් තව දුරටත් ඉස්මතු වෙනවා. එතකොට අන්න ඒකටයි කිව්වේ අකණ්ඩෝ අචින්නෝ ධම්මානුධම්ම පටිපදා. ධම්ම අනු ධම්ම. දරණ ස්වභාවයක් තියෙනවා. අලුතෙන් යමක් ඇති වෙන්න එනවා. ඒකෙන් කිලුටු වෙන්නේ නැතුව ඉදිරියටත් දරණ ස්වභාවය පටිපදාවක් හැටියට ගෙනියනවා. ඒකයි ධම්මානුධම්ම පටිපදාව. මේක හරියට තේරුම් ගන්නවා නම් ඔබට දැන් සතර කමඨහන් වඩන්නට, සතර කමඨහන් දිගින් දිගටම ගෙනියන්නට අවශ්‍ය සියලු දැනුම තියෙනවා. ඔබ වහගන්න විදිහත්, පිරිහෙන විදිහත්, පිරිහීමෙහි ප්‍රතිඵලයත්, පිරිහෙන්නේ කොයි වෙලාවේද, මොකද්ද හේතුව, ඒ හේතුව අයින් කරන්නේ කොහොමද, අයින් කරොත් මොකද වෙන්නේ? ඔබට මම අවධාරණයෙන් ප්‍රකාශ කරනවා මේ සතර කමඨහන් නොකඩවා අකණ්ඩව වඩන්න බැරි නම්, ඊට වඩා වෙනස් විදිහකට කිව්වොත් නොකඩවා අකණ්ඩව වඩන තාක්කල් ඔබට සංදේශනාව දතාවේති පරිවට්ටේ කිව්වෙත් මොනවද කියලා නම් තේරෙන්නේ නැහැ. අර ඊයේ කියපු විදිහට අර්ථ රසය පමණක් වැටහේ, ධර්ම රසය ශේෂයක්වත් නොවැටහේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. හොඳයි, එහෙමනම් ප්‍රශ්න තියෙනවා නම් පැය භාගයක්